ඔව් ආදරණීය දොරදැරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් කළමනාකරණය කියන පාඩම් ඒකකයේ එනම් 16 වන ඒකකයේ 11 වන පාඩම. එනම් කාර්මික සම්බන්ධතා ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් ගැන. දැන් දෙවන ප්‍රශ්න පත්‍රයේ වන ව්‍යුහගත ප්‍රශ්න යොමුවන ප්‍රශ්න පත්‍රයේ පළවන ප්‍රශ්න පත්‍රය වන වාස්තවික අභ්‍යාස යොමුවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකක්වත් මේ කොටසින් ලැබෙනවා. මේක අතිශය වැදගත් විභාගයට. ඒ වගේම ජීවිතේට අපිට හොඳ අත්දැකීමක් මේ පාඩම් පරිච්ඡේදය. අපි ඒදී කාර්මික ක්‍රියාවන් ගැන පුළුල් අවබෝධයක් ලබා ගත්ත. කාර්මික සම්බන්ධතා ගැන අපි කතා කරා. මතකයිනේ? සේවකයින් හා සේවායෝජකයින් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය හා සහයෝගීතාවය තුළින් ඇතිවන යහපත් වෘත්තීය සම්බන්ධතා තමයි අපි කාර්මික සම්බන්ධතා කියලා කතා කරන්නේ. ඕනෑම ව්‍යාපාරයක සාර්ථක පැවැත්මට කාර්මික සම්බන්ධතා ඍජු පිටුවහලක් වෙනවා කියලා අපි හඳුනාගත්තා. ලෝකයේ ව්‍යාපාරවල කිසියම් දියුණුවක් ලැබූ කීර්තිමත් ව්‍යාපාර ගත්තොත් ඒ සෑම ව්‍යාපාරයකම හොඳ කාර්මික සම්බන්ධතා ක්‍රියාත්මක වෙනවා. කාර්මික සම්බන්ධතා නොමැති ව්‍යාපාර ඉක්මනින්ම අභාවයට යනවා. දැන් කාර්මික සම්බන්ධතා කියන එක කාසියක එක පැත්තක නම් ඒ කාසිය අනිත් පැත්තේ තියෙන මොකද්ද? කාර්මික සාමය, ඉන්ඩස්ට්‍රියල් පීස්. සේව්‍ය සේවක දෙපක්ෂය අතර මත ගැටුම් ඇති නොවන තත්ත්වෙනේ කාර්මික සාමය කියන්නේ. එහෙනම් ඒ කාර්මික සාමයේ පදනම තමයි කාර්මික සම්බන්ධය ඇති කර ගැනීම. ඒකම අපි ඒ එක්කම කතා කරා කාර්මික ආරවුල් මේ පරිච්ඡේදය යටතේ. කාර්මික ආරවුල් ඉන්ඩස්ට්‍රියල් කොන්ෆ්ලික්ට්. ඒ කියන්නේ වැටුප්, සේවා කාලය, අතිකාල, නිවාඩු, සේවයේ නොයෙදීම, සේවයෙන් ඉවත් කිරීම, යලි බඳව ගැනීම වැනි රැකියාවාශ්‍රිත කරුණක් සම්බන්ධයෙන් හරි. එහෙම නැත්නම් මනා වාතාශ්‍රය නොමැතිවීම, ඒ වගේම බීමට පිරිසුදු ජලය නොමැතිවීම, විවේකාගාරවල ගැටලු තේරුණාද? ඒ වගේම වැඩ පරිසරයේ අනතුරුදායක බව වැනි රැකියා පරිසරය හා සම්බන්ධ ගැටලුවක් සම්බන්ධයෙන් සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇතිවන නැත්නම් මතුවන නොඑකඟතාවයන් නැත්නම් ભેදවීම තමයි කාර්මික ආරවුල් කියලා කිව්වේ. කාර්මික ආරවුල් කියන්නේ ව්‍යාපාර විනාශ කරන මූලාශ්‍රයක් කියලා අපි තේරුම් ගත්තා. කාර්මික ආරවුල් පවතින තුරු ඒ වර්ධනය වන තාක්කල් ව්‍යාපාරවල පැවැත්මක් නැහැ. සේවකයෝ විවිධ කාර්මික ක්‍රියාවන්ට යොමු වෙනවා, අකුරට වැඩ කරනවා, සෙමින් වැඩ කරනවා, නිෂ්පාදන කටයුතු ඇනහිටිනවා, මන්දගාමී වෙනවා, ගුණත්වයේ පහළ යනවා, අවශ්‍ය නිමෙවුම් ධාරිතාවය ගන්න බැරි වෙනවා, ඇනවුම් ඉටු කරන්න බැරි වෙනවා, ගනුදෙනු කරුවන් අපෙන් ඈත් වෙනවා, විකුණුම් ශාලාව පහළ යනවා, කීර්ති නාමයට හානි වෙනවා, ප්‍රශ්න මාලාවක් ඇති වෙනවා කාර්මික ආරවුල් නිසා. ඒ නිසා අපි ඉගෙන ගත්තා කාර්මික ආරවුල් වහාම විසඳාගත යුතු බව. එක්කෝ දෙපක්ෂයේ සාකච්ඡා කරලා සමතයකට පැමිණීමෙන් විසඳ ගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. එහෙම නැත්නම් සාමූහික ගිවිසුමක් මගින්. ඒ කියන්නේ දෙපක්ෂය සාමූහික කේවල් කිරීමක් ඔස්සේ යම් යම් එකගතාවයකට පැමිණීමෙන් විසඳ ගන්න පුළුවන් කියලා කිව්වා. එහෙම නැත්නම් කම්කරු කොමසාරිස්වරයාට යොමු කරලා ඔහු විසින් පත් කරන බේරුම්කරුවෙකු ලවා විසඳා ගන්න පුළුවන් කියලා කිව්වා. එහෙමත් නැත්නම් කම්කරු උසාවිය මගින් අවසන් වශයෙන් විසඳ ගන්න පුළුවන් කියලා කිව්වා. පැහැදිලිද? ඒත් එක්කම අපි කතා කරා කාර්මික ක්‍රියාවන් ගැන. ඒ කාර්මික ආරවුල් මතුවනාම සුහදව සේවායෝජකයන් සමග සාකච්ඡා කරලා තම ඉල්ලීම් අයිතිවාසිකම් වරප්‍රසාද දිනා ගන්න බැරි නම් අවසාන ක්‍රියාමාර්ගය තමයි කාර්මික ක්‍රියාවන්ට යොමු වීම. මොකද්ද කාර්මික ක්‍රියාවන් කියලා අපි සාකච්ඡා කරේ. මීට පෙර පාඩම් පරිච්ඡේදය අපි කතා කරා. මෑත දිනකදී මතක ඇති. ඒ කියන්නේ තම ඉල්ලීම් සුහදව ලබා ගන්න බැරි අවස්ථාවක වෘත්තීය සමිතිවල මඟ පෙන්වීම හා මැදිහත් වීම යටතේ වෘත්තීය සමිති ක්‍රියාකාරකමක් වශයෙන් සේවා යෝජකයන්ට එරෙහිව ගනු ලබන නැත්නම් දියත් කරන
කිසියම් වෘත්තිමය ක්‍රියාමාර්ගයක් තමයි කාර්මික ක්‍රියාවක් කියලා කිව්වේ. අපි කිව්වා අකුරට වැඩ කිරීම. නියමිත කාර්යයන් ඉටු කරනවා අමතර කාර්යයන් කරන්නේ නැහැ. සෙමින් වැඩ කිරීම. කාර්යයන් ඉටු කරනවා වැඩි කාලයක් නාස්ති කළ නිසා අවශ්‍ය නිමවුම් ධාරිතාවය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් සිටින් සේවයේ නොයදීම සේවයට වාර්තා කරලා උපක්‍රමිකව රාජකාරීන්ගෙන් බැහැරව ඉන්න. එහෙම නැත්නම් සේවයේ නොයදීම ඒත් එක්කම කඩාකප්පල් කිරීම. සබොඩේ ඒ කියන්නේ යන්ත්‍රවල කොටස් ගලවනවා, ඒ කොටස් සවි කරනවා, ගබඩාවේ දොරගුළු දානවා, යන්ත්‍ර දොරගුළු දානවා. තේරෙනවද? යන්ත්‍ර අලුත් වැඩියා කරනකම්, දොරගුළු විවෘත කරනකම් සම්පූර්ණම වැඩ අඩපණ වෙනවා. කඩාකප්පල් කිරීම. එහෙමත් නැත්නම් පිකටින්. ඒ කියන්නේ ආයතන ඉදිරිපිට හෝ ප්‍රසිද්ධ ස්ථානයක සටන් පාට රැගත් පෝරු සහිතව සේවා යෝජකයින්ට එරෙහිව සටන් පාට කියමින් තම ඉල්ලීම් දිනා ගන්න උත්සාහ කරනවා. අපි ප්‍රතිබාහනය කියලා කතා කරත් ඒකම තමයි. පිකටින් එකම තමයි. සාමාන්‍යව ගොඩක් කරලා කරන්නේ කෑම විවේකයේදී කෑම පැය තමයි කරන්නේ. බොහොම කෙටි කාලීනයි. ඊට පස්සේ අපි කෝ සංකේත වර්ජනය ටෝකන් ස්ට්‍රයික්. මහා පරිමාණ හේවත් අකණ්ඩ වර්ජනයකට යාමට පෙර නැත්නම් එසේ ඉල්ලීම් නොලදොත් අකණ්ඩ වර්ජනයකට පවා ගමන් කරන බවට සංඥා පළ කරමින් පාලක පක්ෂයට ඉඟි පළ කරමින් පාලක පක්ෂයට කලින් දැනුවත් කරලා උපරිම වරුවක් නැත්නම් දිනක් සම්පූර්ණයෙන්ම වැඩ වැරීමක් කරොත් ඒක තමයි සංකේත වර්ජනය කියන්නේ. ඒ කියන්නේ අකණ්ඩ වර්ජනයකට සංකේතයක් වශයෙන් තමයි කරන්නේ. పూర్ව තේරෙනවද? పూర్ව නිකන් ඒ කියන්නේ සංඥාවක් එකකින් පළ කරන්නේ. ඒකෙදිත් ඇහුම්කන් දෙන්නේ නැත්නම් පාලක පක්ෂයේ අවධානය යොමු වෙන්නේ නැත්නම් ඉල්ලීම් ලැබෙනතුරු දින නියමයක් නොමැතිව සේවකයන් සියල්ලම වර්ධනය දෙන්න තීරණය කරනවා. ඒක තමයි බන්ඩල් ස්ට්‍රයික් කියලා අපි කතා කරේ. මේ වගේ කාර්මික ක්‍රියාවන් ගැන අපි හොඳ අවබෝධයක් ලබා ගත්තා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් කතා කරන අවසන් පරිච්ඡේදයේ වශයෙන් එවැනි වැඩ වර්ජන හා කාර්මික ක්‍රියාවන් නිසා ඇතිවන අවාසි. නැත්නම් වැඩ වර්ජන ඇතුළු ප්‍රමුඛ ඕනෑම කාර්මික ක්‍රියාවන් නිසා සේවා යෝජකයන්ට අත්විඳින්න වෙන අවාසි තියෙනවා. සේවකයන්ටත් අවාසි වෙනවා. ඒ වගේම පොදුවේ පාරිභෝගිකයන් ඇතුළු ආර්ථිකයටත් අවාසි වෙනවා. අපි ඒක කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ වැඩ වර්ජන හා කාර්මික ක්‍රියාවන් නිසා සේවා යෝජකයන්ට ඇතින වාසි අපි කෙටියෙන් විමසා බලන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. එකක් තමයි නිෂ්පාදන කටයුතු අඩාල වීම. දැන් විශේෂයෙන්ම කඩාකප්පල් කිරීම. අඛණ්ඩ වර්ජන මගින් මොකද වෙන්නේ? සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම ඇනහිටනවා. එතකොට Tamanට මොකද වෙන්නේ? ප්‍රශ්න මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඇනෝමිටු කරන්න බැරි වෙනවා. ගනුදෙනු කරුවෝ Tamanගෙන් ඉවත් වෙනවා. විකුණුම් සහ ලාභ පහළ යනවා. වෙළඳ පොළ කොටස පටු වෙනවා. තරගයට මුහුණ දෙන්න බැරි වෙනවා. තේරෙනවද? අවසානයේ බංකොලොත් මාවතට ව්‍යාපාරي ප්‍රවේශ වෙනවා. අනිත් එක තමයි කීර්ති නාමයට හානි සිදු වීම. දැන් ඇනවුම් ඉෂ්ට කරන්නේ නැත්නම් ගනුදෙනු කරුවොත් අතර කතිකාවක් ඇති වෙනවා. දැන් ව්‍යාපාරයේ ගමන් කරන අනිත් පැත්තට. ඒගොල්ලන්ට ප්‍රොඩක්ෂන් කැපැසිටි එකක් නැහැ දැන්. ඒගොල්ලන්ගේ ඇතුලේ සේවකයන් අතර ලොකු ප්‍රශ්න තියෙනවා. වහණ්ඩේ ගුණත්වයත් බාලයි. දැන් ඇනවුමක් ඕඩර් එකකට බාර දෙන්න බයයි. මොකද වෙන්නේ? කීර්ති නාමයට ලොකු හානියක්. කීර්ති නාමයත් විනාශ වෙනවා. ඊළඟට විකුණුම් අඩු වී මුදල් ගලායම අඩු වී මූල්‍ය දුෂ්කරතා මතුවේ. විකුණුම් අඩු වෙනවා කියන්නේ ව්‍යාපාර තුලට ගලාගෙන එන කෑෂ් ඉන්ෆ්ලෝ එක අඩු වෙනවා. නැත්නම් මුදල් ගලායම අඩු වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ද්‍රවශීලතා ගැටලු මූල්‍ය දුෂ්කරතා මතුවෙනවාමයි. මොකද විකුණුම් තියෙනවා නම් තමයි මුදල් ගලාගෙන එන්නේ. එහෙම ආවොත් තමයි ප්‍රත්‍යායෝජනය කරන්න. ප්‍රචාරණය, නවීකරණය තේරෙනවද? ගනුදෙනු කරු සම්බන්ධතා සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීම. ඔය ගනුදෙනු කරුවන් එකතු කරලා get together පාටි එකක් නැත්නම් සුවදහමුවක් වාර්ෂිකව පවත්වන්න. ඒ වගේම අවුරුදු උත්සවවලට අනුග්‍රහය දක්වන්න. පාසල් වලට ක්‍රීඩා උපකරණ ලබා දෙන්න. ඒවෙන් සමාජ සම්බන්ධතා ඇති වෙනවනේ. ඒ සියල්ල හිමි වෙලා යනවා ව්‍යාපාරයට. ඒ කියන්නේ ව්‍යාපාරය සමාජයේ තුලත් හුදකලා වෙනවා. හුදකලා වෙනවා කියන්නේ ව්‍යාපාරයට පැවැත්මක් නැහැ.
ඊළඟට ගැනුම්කරුවන් කලකිරීමෙන් ඔවුන් බැහැරට යාම නිසා තම වෙළඳ පොළ කොටස අඩුවේ. මොකද ගැනුම්කරුවන්ට කලට වේලාවට බහඬ සපයන්න බැරි වෙනවා. ඇයි නිෂ්පාදන කටයුතු අඩාල වෙනවා. ඒ නිසා ගැනුම්කරුවන් කලකිරීමටපත් වෙනවා. ඒගොල්ලෝ වෙනත් තරඟකාරී ව්‍යාපාරවලට අනුයුක්ත වෙනවා. අපේ වෙළඳ පොළ කොටස අපට අහිමි වෙනවා. සේවා යෝජකයා මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයක් තමයි තමන්ගේ මාකට් ෂෙයාර් එක තමන්ට අහිමි වීම. ඊළඟට සේවක අසහනය තුළින් ඵලදාව අඩු වේ. සේවක අසහනය තුළින් ඵලදාව අඩු වෙනවා. මොකද මේ වගේ කාර්මික ක්‍රියාවන් ඉටු කරන්නේ සේවකයෝ කැමැත්තෙන් නෙවෙයිනේ. දැන් ඔයාලා හිතන්න ඔයාලා කවදා හරි රැකියාවකට ගියාම ඕගොල්ලෝ කැමතිද මේ අවුවේ පිච්චි පිකටිං වලට සම්බන්ධ වෙන්න, කෑ ගහන්න, නැත්තම් වැඩ වර්ජන වලට සම්බන්ධ වෙලා තමන්ගේ වැටුපාදෑම අහිමි කරගන්න, තමන්ගේ උසස් වීමත් හිටුව ගන්න, සේවා යෝජකයා අතර තියෙන මිත්‍රත්වය නැති කරගන්න, අවදානම් කටයුත්තක නියැලෙන්න ඔබ කැමති වෙන්නේ නැහනේ. අනික අපි හිතමු සෙමින් වැඩ කරලා නැත්තම් යන්ත්‍රවල කොටස් ගලවලා සමහරට ඒ සඳහා වැරදිකරුවන් බවටපත් වෙන්න කැමති නැහැ. ඉතින් ඒකම අසහනයක්නේ. තේරෙනවද? කාර්මික ක්‍රියාවන් එක්ක රැකියාවේ කටයුතු නැත්තම් රැකියා ජීවිතය පවත්වාගෙන යනවා කියන එක අසහනකාරී දෙයක්. ඒ අසහනකාරී තත්ත්වය නිසාම සේවකයෝ මොකද වෙන්නේ? කලකිරීමෙන් වැඩ කරන්නේ. අනිවාර්යයෙන්ම ඵලදායීතාවය අඩු වෙනවා. සම්පත් නාස්තියත් වැඩි වෙනවා මේ මදිවට. ඔය වගේ අවාසි වෙනවා. ශ්‍රම පිරිවැටුම ඉහළයයි. දැන් නිතරම කාර්මික ක්‍රියාවන්ට යොමු වෙනවා. නිතරම පිකටින්, නිතරම සංකේත වර්ජන. තේරෙනවද? සමහරට විනය පරීක්ෂණ වලටත් මුහුණ දෙන්න සිදු වෙනවා. මෙවැනි පසුබිමක් තුළ මේ ආයතනයේ අනාගතයේ ස්ථාවරත්වය ඔබ දකින්නේ නැහැ. අනාගත ස්ථාවරත්වය ඔබ දකින්නේ නැහැ. ඒ නිසා ඔබ වෙනත් විකල්ප රැකියා අවස්ථා හොයනවා. ලැබෙන පළවෙනි අවස්ථාවේදීම රැකියාව අතහැර යනවා. එහෙනම් ආයතනයේ රැකියාව අතහැර ඉවත්ව යාමේ ශීඝ්‍රතාවය තමයි ශ්‍රම පිරිවැටුම කියන්නේ. ඒක ඉහළ යනවා කියන්නේ ඊටාම නරක දෙයක්. ඒ කියන්නේ සේවකයෝ ආයතනයේ හැර යනවා කියන ආයතන හුදකලා වෙනවා. දක්ෂෝ ආයතනයේ රැඳෙන්නේ නවක සේවකෙන් නැවත බඳව ගන්න පුළුවන්. බඳව ගත්තට දක්ෂ පළපුරුදු සේවකයන් අතින් ඉටු වෙච්ච කාර්යභාරයන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම අපොහසත් වෙනවා. ඒ නිසා ව්‍යාපාරයේ ඉදිරි ගමනට ඒක ලොකු බාධාවක් වෙනවා. ඊළඟට සේවක ප්‍රවාසිතාව ඉහළ යනවා. ඒ කියන්නේ මොකද්ද? සේවකයෝ වැඩට නොපැමිණීම හෝ පැමිණියද තම රාජකාරීන්ගෙන් බැහැරව සිටීම නිසා ව්‍යාපාරයට අහිමි වන සේවා කාලය තමයි ප්‍රවාසිතාවය කියන්නේ. සේවයට පැමිණියත් රාජකාරී වලින් බැහැරව තමන්ගේ රැකියාවේ වගකීම් මගහරිනවා නම් ඒකිනුත් මොකද වෙන්නේ? සේවය කරන කාලය අහිමි වෙලා යනවා. එහෙනම් මෙවැනි පරිසරයක් තුළ අනිවාර්යයෙන්ම සේවක ප්‍රවාසිතාවයත් ඉහළ යනවා. ඒකත් බරපතල අවාසියක්. එයම හේතු වෙනවා ආයතනයේ ඵලදායීතාවයේ පිරිහෙන්න. ඊළඟට ලාභත් පහළ යනවා. විකුණුම් අඩු වෙනවා කියන්නේ ලාභ පහළ යනවා. අනික ශ්‍රම ඵලදායීතාවයේ පහළ යනවා. ඒ කියන්නේ සම්පත් නාස්තිය වැඩි වෙනවා. වැඩි යෙදවුම් ප්‍රමාණයක් යට කරලා තමයි නිවුම් ලබා ගන්න. ඒ නිසා නිෂ්පාදන පිරිවැයත් ඉහළ යනවා. එහෙනම් විකුණුම් ආදායමත් පහළ යනවා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ලාභ පහළ යනවාමයි. ඊළඟට සැපෙවුම් කරුවන් අඩු වෙයි. දැන් මෙවැනි තත්වයක් තුළ ව්‍යාපාරයේ තියෙන අර්බුදකාරී තත්වයක්නේ. අවිනිශ්චිත අනාගත පැවැත්මක් තමයි ව්‍යාපාරයට පේන්නේ. දීර්ඝ පැවැත්මක් පේන්නේ නැහැ. කොයි මොහොතේ ව්‍යාපාරේ නතර වේද කියලා හිතා ගන්න බෑ. මේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරනවා ව්‍යාපාරයට නිමි බහඬ මෙන්ම අමුද්‍රව්‍ය සපයන සැපෙවුම් කරුවෝ. මොකද ඒගොල්ලෝ සපයන්නේ ණයටනේ. මේවර සපයන සැපෙවුමේ මුදල් ඊළඟ සැපෙවුම් වාරයේ වගේ තමයි ආපසු ලැබෙන්නේ. තේරුණාද? නැත්නම් ව්‍යාපාරය අද ණයට ගන්නා භාණ්ඩවල මුදල් තව මාසෙකින් දෙකකින් පියවන්නේ. අනිවාර්යෙන් බොල් ණය අවදානමක් තියෙනවමයි. මේ බොල් ණය අවදානමක් දැක සැපෙවුම් කරු භාණ්ඩ ණයට සපයන්නේ නිසා සැපෙවුම් කරුවන් අහිමි වෙනවා. තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නැති වෙනවා. යෙදවුම් නැති වෙනවා. නිෂ්පාදනය නවත්තන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. අනික ප්‍රාග්ධන උපකරණ අක්‍රියව පැවතීම නිසා සිදුවන අලාභ. විශේෂයෙන්ම යන්ත්‍රෝපකරණ දැන් අක්‍රියව පවතිනවා. කෝටි ගාණක් යට කරලා යන්ත්‍රෝපකරණ මිලදී අරගෙන කම්මල් පිරියතක් ඇති කරලා තියෙනවා. නමුත් නිෂ්පාදනයේ නිතර අනහිටිනවා. පිකටින් නිසා, අකුරට වැඩ කිරීම නිසා, කඩා කප්පල් කිරීම නිසා, වැඩ වර්ජන නිසා මොකද වෙන්නේ?
එහෙනම් යන්ත්‍රවල යන්ත්‍ර උපකරණ අක්‍රියව පැවතීම නිසා මොකද වෙන්නේ? ඒවා යන්ත්‍ර නඩත්තු කරන්න ඕනේ. අනික යන්ත්‍ර යල්පනිනවා. අවාසිදායක තත්ත්වයන් මාලාවක් ඇති වෙනවා. මේ නිසා සේවා යෝජකයින්ට මේ කාර්මික ක්‍රියාවන් ඇතුළු වැඩ වර්ජන කොහොමත් ඊතරම් හිතසුව පිණිස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ව්‍යාපාරයට අවාසිදායකම අන්දමීම තමයි ඒව බලපැවැත්වෙන්නේ. නැත්නම් බලගැන්වෙන්නේ. තේරුණානේ? ඔය වගේම තමයි මේ කාර්මික ක්‍රියාවන් එහෙම නැත්නම් වැඩ වර්ජන ඇතුළු කාර්මික ක්‍රියාවන් සේවකයින්ටත් අහිතකර තත්ත්වෙන් උදා කරනවා. අපි ඒක මුලින්ම ගත්තොත් සේවකයින්ට කියලා. පළවෙනි එක තමයි දැන් සේවකයන්ට අවශ්‍ය වෙන්නේ ගැටුම් ඇති කරගන්න නෙවෙයිනේ. හැම සේවකයෙක්ම කැමති තමන්ගේ හාම්පුතාල සමග සේවා යෝජකයින් සමග ඉහළ කළමනාකාරීත්වය සමග සුහදව වැඩ කරන්න. හොඳ හිතක් දිනා ගන්න. නමුත් මොකද වෙන්නේ? ඒ සේවා යෝජකයින් සමග සහ කළමනාකාරීත්වය සමග තියෙන හොඳ හිත paludu වෙනවාමයි. හොඳ හිත paludu වෙනවා කියන්නේ ඒ සේවා යෝජකයන් සහ සේවාදායකින් දුරස්ත භාවය අනිවාර්යෙන් වැඩි වෙනවා. එහෙනම් සේව්‍යයන් සමග සේව්‍යයන් හා කළමනාකරුවන් සමග පවතින හොඳ හිත නැත්නම් ස්ට්‍රෝක් එකක් සුහදත්වය අහිමි වීම අනිවාර්යයෙන්ම අහිමි වෙනවානේ. මේ අහිමි වීම නිසා මොකද වෙන්නේ? සේවකයාට අනිවාර්යයෙන්ම ඉන්ස්ටිටියුට් ස්ට්‍රෙස් එක නැත්නම් ව්‍යාපාරික නැත්නම් ආයතනික ආතතිය නැත්නම් පීඩනය ඇති වෙනවා. ඒ කියන්නේ දැඩි මානසික ආතතියකින් තමයි වැඩි කරන්න දෙන්නේ. හිත ෆ්‍රී නෑනේ, නිදහස් නෑ. කලමනාකාරීත්වය මට බොරු චෝදනා නගලා විනය පරීක්ෂණ දෙල මගේ රැකියාව නැති කරයි දෝ. උසස් සීම දෙන එකක් නෑ. මේගොල්ලෝ මන් දිහා දැන් ඉතින් වපරැහෙන් තමයි බලන්නේ. සමහරට කලමනාකරුවෙක් සුපරීක්ෂකෙක් කතා කරොත් එහෙම සේවක හිතනවා මේ මං ගැන තමයි කතා කරනවා ඇත්තේ. මොන මානසික ආතතියක්ද නේ? නිදහස නෑ. එහෙනම් දෙවෙනි එක තමයි දැඩි මානසික ආතතියකින් යුතුව සේවයේ නියැලීමට සිදුවීම. තුන්වෙනි එක තමයි දැන් මෙවැනි තත්ත්වයක් තුළ සේවකයන් කෙරෙහි තියෙන විශ්වාසය ඇල්ම සේවා යෝජකයාගේ වෙතිනුත් ඈත් වෙනවා. මොකද වෙන්නේ? උසස් වීම මොකද වෙන්නේ? උසස් වීම ලබා නොදෙන්නම තීරණය කරනවා. උසස් වීම මග හරිනවා නේ. ඒ නිසා සේවකයින්ට උසස් වීම නොලැබීම අවදානමකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් තමන්ට හිමිවිය යුතු උසස් වීම නොලැබී යාමේ අවදානම්. ඊළඟට ඇතැම් විට විනය ක්‍රියාමාර්ගවලට පවා මුහුණ දීමට යටත් වීමට සිදුවීමේ සම්භාවිතාවයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම කාර්මික ක්‍රියාවන්ට කාර්මික ක්‍රියාව කියන්නේ වෘත්තීය සමිතිවල තීරණයක්නේ. වෘත්තීය සමිතිවල තීන්දුවක් ලෙස ක්‍රියාත්මක වන කාර්මික ක්‍රියාවන්ට එරෙහිව සේවකයන්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න බෑ. නමුත් මෙවැනි පරිසරයක් තුල බොරු චෝදනා දාන්න පුළුවන්. සේවකයන් හිතාමතාම ආයතනයේ දේපල වලට හානි කරනවා. දේපල වලට හානි කරන්න බෑනේ. දැන් අපි තුමු යන්ත්‍රයක කොටසක් ගලවලා විසි කරා. ඒක ගඟක විසිට අතෑරිය හොයන්නම් බෑ.
කඩාකප්පල් කිරීම කියන කාර්මික ක්‍රියාව. ඒ තුළ ඒක අනිවාර්යයෙන්ම සේවකයින් ඒ හිතාමතාම සේවකයන්ට සේවක ගැටලුවක් නැති මොහොතක තේරුණාද? ආයතනයට ද්වේෂ සහගතව කරපු දෙයක් කියලා සමහරට ඒක වෘත්තිමය වරදක් කියලා එයාට දඬුවම් දීමට සූදානම් වෙන්න, විනය පරීක්ෂණ පවත්වන්න, විනය පරීක්ෂණවලදී උත්තර දෙන්නට තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒකත් ලොකු හෙඩේක් එකක් නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. ආයතනයේ විනය ක්‍රියාමාර්ගයන්ට ලක්වීමේ අවදානම. ඊළඟට දැන් මේ සේවකීන් කාර්මික ක්‍රියාවන්ට යොමු වන විට ඒ ආයතනයේ තුලම සෙසු සේවකයන් අතරත් කළමනාකාරීත්වය තුලත් මේ සේවකයින් කෙරෙහි අප්‍රසාදයක් පළ වෙන්න පුළුවන්. සේවකයන් තුලින්ම අප්‍රසාදයක් වෙන්න පුළුවන්. දැන් සමහර කාර්මික ක්‍රියාවන්ට යොමු නොවෙච්ච සේවකයෝ කළමනාකාරීත්වය හිත දිනාගත් අය, සේවා යෝජකයන්ගේ විශ්වාසවන්ත අය, කුළුපග අය, ඒගොල්ලෝ මේගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. එතකොට අභ්‍යන්තර සේවක ගැටුමක් පවා මේක නිර්මාණය වෙන්න පුළුවන්. එහෙමනම් සෙසු වැඩ කරන සේවකයින්ගේ අප්‍රසාදයට ලක්වීම. ඊළඟට මේ කාර්මික ක්‍රියාවන් වැඩ වර්ජන වලට පෙළඹෙනකොට සමහරට ආයතන ඉදිරිපිට යම් රෙද්දක් එලාගෙන ආහාර පාන ගැනීමෙන් වැළකීමෙන් නැත්නම් निराहारව උපවාසය කියන කාර්මික ක්‍රියාවට එළඹෙනකොට මොකද වෙන්නේ? ඒ සේවකයා නෝට් වෙනවා. සමාජයේ දකින්න, සෙසු අය දකින්න. තේරුණාද? නිතර පිකටින් වලදී එයාව පේනවා. පිටුම් උසමහත කෙනෙක් නම්, කැපී පෙනෙන කෙනෙක් නම් එයාව හඳුන ගන්නවා. මොකද වෙන්නේ? සේවකයාගේ රැකියාවේ අභිමානය නැතිලා යනවා. ඇයි? ඒ සේවකයා කොච්චර උගත් වුණත් පළපුරුදු වුණත් ඒ සේවකයාට හරියට සලකන්නේ නැහැ. හොඳ ආයතනයක් නෙවෙයි ලැබිලා තියෙන්නේ. හොඳ රැකියාවක් නෙවෙයි ලැබිලා තියෙන්නේ. මේ සේවකයෝ අනිවාර්යයෙන්ම ආයතනයේ පාලක පක්ෂයත් එක්ක ගැටිච්ච අය, කලහකාරී සේවකෙක් වශයෙන් තමයි දකින්නේ. එහෙනම් ඒ කියන්නේ ඒ සේවකයාගේ රැකියාවේ අභිමානය ඒ සේවක විසින්ම විනාශ කරගත්ත වෙනවා. එහෙනම් අවසානයේ කොසපි ලියමු. සිය රැකියාවේ අභිමානය පිරිහීම. ඔය වගේ සේවකයින්ටත් මේ වැඩ වර්ජන ඇතුළු කාර්මික ක්‍රියාවන් අවාසිදායක තත්ත්වයන් උදා කරනවා. ඊළඟට අපි ගමු මේක ආර්ථිකය අපි දෙකම ගමු එකවර. පාරිභෝගිකයින් ඇතුළු ආර්ථිකය කියලා දාමු. දෙපැත්තක් කවර වෙනවද එතකොට? පාරිභෝගිකින් ඇතුළු සමස්ත ආර්ථිකයටත් මේ වැඩ වර්ජන ඇතුළු කාර්මික ක්‍රියාවන් අනිවාර්යයෙන්ම අවාසිදායක අන්දමින් බලපෑමක් කරනවා. මොනවද? ඒ තමයි ආර්ථිකයට ව්‍යාපාර නිපදවන නිෂ්පාදන ධාරිතාව එකතු වුණාම තමයි දලදේශීය නිෂ්පාදිතය නිර්මාණය වෙන්නේ. ඒක මූර්ත වශයෙන් ඉහළ ගියාම තමයි ආර්ථික වෘද්ධිය කියන්නේ. නමුත් දැන් මොකද වෙන්නේ? ඒ දලදේශීය නිෂ්පාදනයේට එකතු වෙන ව්‍යාපාරයේ නිමෙවුම් දායකත්වය අඩු වෙනවා. ආර්ථික වෘද්ධිය අනිවාර්යෙන් පහළ යනවා. එහෙනම් පළවෙනි එක තමයි දලදේශීය නිෂ්පාදනයට
ව්‍යාපාරයෙන් ලබා දෙන නිමෙවුම් දායකත්වය අඩුවීමෙන් ආර්ථික වර්ධනය පහළයයි. අනිවාර්යයෙන්ම ආර්ථික වර්ධනය පහළ යාමට එක බලපෑමක් වෙනවා. ඒ වගේම මෙවැනි කාර්මික ක්‍රියාවන් නැතිවන තැනක නිමෙවුම් වේගය අපට හිතන්නත් බෑ. නිමෙවුම් වල ගුණත්වය හිතන්නත් බෑ. අනිවාර්යයෙන්ම ගුණත්වය පහළ යනවා. ගුණත්වය පහළ වෙනවා කියන්නේ තත්වයෙන් බාල භාණ්ඩ පරිභෝජනය කරන්න වෙනවා පාරිභෝගිකයින්ට. ඒකෙන් මොකද වෙන්නේ? ජීවන තත්ත්වය පිරිහෙනවා. ජීවන තත්ත්වය පිරිහෙනවා කියන්නේ ආර්ථික සංවර්ධනය මොකද වෙන්නේ? අහිමි වෙලා යනවා. මොකද ආර්ථික සංවර්ධනය කියන්නේ මේ ආර්ථික වෘද්ධිය. එනම් ජාතික නිමෙවුම භෞතික වශයෙන් මූර්ත වශයෙන් වැඩි වෙන්නත් ඕනේ. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නත් ඕනේ. ජීවන තත්ත්වය ඉහළ යනවා කියන්නේ ගුණාත්මක භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම. ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න පුළුවන්, බෙහෙත් හේත් වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, විදුලි උපකරණ වෙන්න පුළුවන්. හොඳ උසස් ගණයේ වුණ පාවිච්චි කරන්න. එතකොට තමයි ජීවන තත්ත්වය ඉහළයි කියන්නේ. තේරුණාද? නමුත් ඒ අවස්ථාව අහිමි වෙනවා. එන එක පාරිභෝගිකයන්ටත් ඒක බලපාන දෙයක්, ආර්ථිකයට බලපාන දෙයක්. එහෙනම් නිමෙවුම් ගුණත්වය අඩු වී පහළ පරිභෝජන මට්ටමක්. පහළ පරිභෝජන මට්ටමක් පවත්වාගෙන යාමට සිදුවීමෙන් ජීවන තත්ත්වය පහළ ගොස් ආර්ථික සංවර්ධනය පහත වැටේ. ආර්ථික සංවර්ධනය පහත වැටේ. ඊළඟට ආර්ථිකය ක්‍රියාශීලී සක්‍රිය ආර්ථිකයක් වෙන්න නම් වෙළඳපොලේ භාණ්ඩ සුලභ වෙන්න ඕනේ. වෙළඳපොලේ භාණ්ඩ සුලභ වෙනවද? මෙහෙම වුණාම නෑ. මේ වගේ ව්‍යාපාරවල කාර්මික ක්‍රියාවන් නැති වෙනවා කියන්නේ සේවකයෝ මන්දගාමීව වැඩ කරනකොට, නිෂ්පාදන කටයුතු කඩාකප්පල් කරනකොට වෙළඳපොලේ භාණ්ඩ හිඟ ඇති වෙනවා. හිඟ ඇති වෙනවා කියන්නේ ඒක ඒ ආර්ථිකය සක්‍රිය නෙවෙයි අක්‍රීය ඉනැක්ටිව් ඉකොනොමික් එකක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් තුන්වෙනි එක තමයි වෙළඳපොලේ භාණ්ඩ හිඟ ඇති වී අක්‍රීය ආර්ථික තත්ත්වයන් උදා කරයි. ඊළඟට වෙළඳපොලේ භාණ්ඩ හිඟ වෙනවා කියන්නේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද? භාණ්ඩ හිඟ වෙනකොට පවතින භාණ්ඩ වල මිල මොකද වෙන්නේ? ඉහළ යනවා. ඒ නිසා පාරිභෝගිකයාගේ ජීවන වියදමත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉහළ යනවා. එහෙනම් භාණ්ඩ මිල ඉහළ ගොස් පාරිභෝගිකයාගේ ජීවන වියදම ඉහළ යයි.
ඊළඟට ව්‍යාපාරවල කාර්මික ක්‍රියාවන් නිසා ව්‍යාපාරවලට නව රැකියා උපදවීමේ හැකියාව අඩු වෙනවා. මොකද රටක ආර්ථික සංවර්ධනයේ එක අංගයක් තමයි රැකියා නියුක්තිය ඉහළ යාම. නැත්නම් රැකියා වියුක්තිය බැහැරවීම. රැකියා වියුක්තිය බැහැර වෙන්න එපා. දැන් ව්‍යාපාරවල කාර්මික ක්‍රියාවන් නැතුව මෙහෙයුම් කටයුතු සුමටව වේගයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒවැ ගුණත්වය වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. ඒ වැඩි වෙන ඉල්ලුමට මුහුණ දීමට නව කම්හල් ඉදි කරන්න, නව ගබඩා ඉදි කරන්න, ප්‍රවාහන පහසුකම් වැඩි කරන්න තේරෙනවද? ඒ සඳහා විශාල නව ශ්‍රම බලකායක් අවශ්‍ය වෙනවා. අන්න නව රැකියා උත්පාදනයක් කරනවා ආර්ථිකයට. නමුත් කාර්මික ක්‍රියාවන් නිසා මොකද වෙන්නේ? නිෂ්පාදන නිමෙවුම් සඳහා ඉල්ලුම අඩු වෙනවා. තේරෙනවද? සැපයුම් කරු අමුද්‍රව්‍ය සපයන්නේ නැහැ. ඉල්ලුම තිබුණත් බහන්න නිපදවන්න විදියක් නැහැ. එහෙනම් නිෂ්පාදනය අඩාල වෙනවා. පහළ යනවා. ඒතකොට තියෙන රැකියා ටිකත් මොකද වෙන්නේ? අතිරික්තයක් ඇති වෙනවා. නව රැකියා සපයන්න බෑ. එහෙනම් ආර්ථිකයට නව රැකියා සම්පාදනයක් සිදුවන්නේම නැහැ. එහෙමනම් ආර්ථිකයට නව රැකියා සම්පාදනයක් සිදු නොවේ. ආර්ථිකයට නව රැකියා සම්පාදනයක් සිදු නොවේ. ඒකත් අවාසිය. ඊළඟට දැන් ව්‍යාපාර හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් සක්‍රිය වෙනවා නම් තමයි නිෂ්පාදනය ඉහළ ගිහිල්ලා විකුණුම් හා ලාභ ඉහළ යන්නේ. එතකොට තමයි රජයට ව්‍යාපාර වෙතින් ඉහළ බදු ආදායමක් අය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේකෙදි මොකද වෙන්නේ? රාජ්‍ය බදු ආදායමත් පහළ යනවා. පහළ යනවා කියන්නේ ඒ රාජ්‍ය බදු ආදායම රටේ යටිතල පහසුකම් වර්ධනය කරන්න කැප කරනවා. ඒ අංශය සීමා වෙනවා. ඒ වගේ මහජනතාවට සුබ සාධන පහසුකම්, නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය, මූලික සේවා දෙකක්, එවැනි පහසුකම් සැපයීමේ හැකියාවත් අඩු වෙනවා. එහෙනම් ඒක සමස්ත සමාජයටත් ආර්ථිකයටත් එකසේ බලපෑමක් ඇති කරනවා. පැහැදිලිනේ? එහෙනම් ඊළඟ එක ව්‍යාපාර වල විකුණුම් හා ලාභ පහළ යාම හේතුවෙන් රජයට අය කළ හැකි බදු අඩුවීමෙන් ඔන්න කොටස් දෙකකට දාමු. රටේ යටිතල පහසුකම් වර්ධනය හීනවීම සහ සමාජ සුබසාධන පහසුකම් පහළයයි. සමාජ සුබසාධන පහසුකම් පහළයයි. මේ වගේ සමස්තයක් වශයෙන් ව්‍යාපාරවලටත් අවාසි. තේරුණාද? ඒ වගේම සේවකයන්ටත් අවාසි. පාරිභෝගික ප්‍රජාව ඇතුළු සමස්ත ආර්ථිකයටත් මේකෙන් අනිවාර්යයෙන්ම අවාසිදායක තත්ත්වයන් උදා කරනවා. පැහැදිලිනේ? ඒ නිසා කාර්මික ක්‍රියාවන් හෙවත් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග පුළුවන් තරම් අවම කරගෙන නැත්නම් ශූන්‍ය මට්ටමට පත් කරගෙන ව්‍යාපාරවල ක්‍රියාශීලීත්වය වර්ධනය කරගෙන මෙහෙයුම් ධාරිතාවය වර්ධනය කරමින් නිමෙයුම් ගුණත්වය වර්ධනය කරමින් පිපිදුණු ව්‍යාපාර බවට පරිවර්තනය කරගෙන
සමස්ත වෙළඳපොළ තුල ඉතා ප්‍රබලම ස්ථානයකට ව්‍යාපාර පත් කරගත්තොත් තමයි ජාතික ආර්ථිකයට මේකේ සේවක වෙන්නේ. වෙළඳපොලේ භාණ්ඩ සුලභ වෙලා වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමකට එන්නේ. ගුණාත්මක භාණ්ඩ පරිභෝජනය කරලා පාරිභෝගික පිරිවැය අඩුවෙන් ගුණාත්මක භාණ්ඩ පරිභෝජනය කරලා ජීවන තත්ත්වය ඉහළ ගිහලා ආර්ථික සංවර්ධනය තහවුරු වෙන්නේ. රජයේ බදු ආදායම් වර්ධනය වෙලා යටිතල පහසුකම් දියුණු කර ගැනීම, ඒ වගේම මහජන සුබසාධන පහසුකම් වර්ධනය කිරීමට රජයට හැකි වෙන්නේ මේ කාර්මික ක්‍රියාවන් නැති ශක්තිමත් ක්‍රියාශීලී ව්‍යාපාරික පරිචයක් තිබේ නම් පමණයි. ඒ නිසා පැහැදිලිවම මේ කාර්මික ක්‍රියාවන් වලින් තොර තේරුණාද? ඒ වගේම බොහොම සුමටව ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පවත්වගෙන තත්ත්වයක් උදා කරගත යුතුමයි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට කාර්මික ක්‍රියාවන් පාලනය සඳහා සේවායෝජකයින් ගනු ලබන ප්‍රධාන ක්‍රියාමාර්ග. කාර්මික ක්‍රියාවන් පාලනය සඳහා සේවායෝජකයින් ගනු ලබන ප්‍රධාන ක්‍රියාමාර්ග. දැන් මේ කාර්මික ක්‍රියාවන් නැමැති වෘත්තීය ක්‍රියාමාර්ග සේවායෝජකයන්ට හිතකර වන්නේ නැහැනේ. සේවායෝජකයන්ට අමිහිරි අත්දැකීම් ලබා දෙන ඍණාත්මක තත්ත්වයන් උදා කරන ක්‍රියාමාර්ගයක් නෙවෙන්නේ. ඒ නිසා මේ කාර්මික ක්‍රියාවන් පාලනය කරගන්න ප්‍රධාන ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරනවා සේවායෝජකයන්. ලංකාවේ නෙමෙයි ලෝකෙම. එකක් තමයි ලොකවුට්. ලොකවුට්. මොකද මේ කියන්නේ? ලොකවුට් කියන්නේ පිටමං කිරීම. ලොකවුට් කියන්නේ පිටමං කිරීම. පිටමං කිරීම. නැත්නම් දොර වසා දැමීම කියලත් කියනවා. දොර වසා දැමීම. දොර වසා දැමීම. මෙහිදී වෙන්නේ මේකයි. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නිවසක දොර වහන්නේ රාත්‍රියට ඒ අර්ථය නෙවෙයි මේ කියන්නේ. තේරුණාද? නිවසක දොර වසා දැමීම කියන එකම නොවේ. ඊට සමීපයි. දැන් නිවසක අපි දොර වහන්නේ ඇයි? මොකද වහන්නේ? නිසාචරයෝ සොර සතුරන් ගෙට ඇතුළු වීම වළක්ව ගන්න. දොර වැහුවම ඒගොල්ලන්ට එන්න බෑනේ ඇතුළට. තේරුණාද? දැන් අතීතයේ දැන්ට අවුරුදු 40කට 50කට උඩදී එකම පවුලේ සමාජිකෝ විශාල පිරිසක් එකම ගෙදර ඉන්නවා, මහ ගෙදර ඉන්නවා. තාත්තා, ලොකු තාත්තා, බාප්පා පවුල් කීපයක් ඉන්නවා. එතකොට හොරෙක් ආවොත් යාට ලේසි යන්න හම්බෙන්නේ නැහැ. දොරවල් වහන්නේ. දොරවල් අරලම දා ගන්න. දැන් එහෙමනේ දොරවල් වහනවා. ඇයි මේ? පිටස්තරයට ඇතුළු වෙන්න බැරි වෙන්නේ. තේරුණාද? ඒතර ඒ අර්ථෙම මෙතන ගන්න සම්බන්ධයක් තියෙනවා. පිටමං කිරීම. ඉවත් කරනවා වගේ අර්ථයක්. තේරුණාද? මේ කියන්නේ සේවායෝජකයින් තමන්ගේ සේවා නියමයන්ට සේවා තත්ත්වයන්ට අනුකූලව සේවාදායකින් හැඩගසා ගැනීමේ අරමුණෙන් එක්කෝ తాවකාලිකව වැඩ නවත්තනවා සේවකයන්ගේ. සේවකයන්ට දැනුම් දෙනවා, නැවත දැනුම් දෙන තුරු සේවයට එන්න එපා. එහෙම නැත්නම් తాවකාලිකව ආයතනෙ වසා දමනවා. මොන හරි අමුඩා විහිංගයක්, ඉන්ධන හිඟයක් මොන හරි මතු කරලා తాවකාලිකව ආයතනෙ වසා දමනවා. එහෙම නැත්නම් ඔය කාර්මික ක්‍රියාවන්ට යොමු වෙච්ච, වැඩ වර්ජනයන්ට යොමු වෙච්ච සෑහෙන පිරිසක් බුරුතු පිටින් එකවර මොකද කරන්නේ? සේවයෙන් ඉවත් කරලා දානවා. ඒක තමයි ලොකවුට් කියන්නේ. පිටමං කිරීම වඩා අර්ථයක කෙලිම පිටමං කරනවා. කෙලිම රැකියාවෙන් ඉවත් කරනවා. දැන් එක්තරා වකවානුවක මට මතක 83 ජූලි කියලා එක තමයි ප්‍රසිද්ධ වුණේ. 83 ජූලි වලදී රජයේ සේවකෝ ලක්ෂ ගණනක් වර්ජනය කරද්දී එවකට රාජ්‍ය නායකයා ගත්ත දැඩි තීන්දුවක් වුණා. ඒගොල්ලෝ කෙලින්ම රැකියාවෙන් නිරපා හැරියා. ඒක තමයි ලොකවුට් කියන්නේ. ඒක ජූලි වර්ජකයින්ගේ සංගම් කියලා සංගම් පිටුවකටත් තියෙනවනේ. තාමත් ඒ රැකියාව හිමිච්ච අය ඉන්නවා. දැන් සමහර අය පෙන්ෂන් යන වයසේ ඉන්නේ. තේරුණාද? එතකොට එහෙමනම් පිටමං කරනවා කියන්නේ ඒකයි. එක්කෝ తాවකාලිකව ආයතනෙ වහනවා. එහෙම නැත්නම් తాවකාලිකව නවත්තනවා. මාසිකව වැඩ නවත්තන ඊළඟ මාසෙ ඉඳන් එන්න. මේ මාසෙ පඩි ගවන්නේ. එහෙම නැත්නම් කෙලින්ම විශාල පිරිසක් රැකියාවෙන් එකවර ඉවත් කරලා දානවා. ඔක තමයි පිටමං කිරීම නැත්නම් දොර වසා දැමීම කියන්නේ. දැන් ආයතනයේ తాවකාලිකව වහලා දානවා. හරිනේ? දොර වසා දැම්ම.
ගෙදර දොර වහනවා වගේ එතකොට තේරෙනවද? එන්න බෑ. දොර වහලා නීති එන්න බෑ. ඇවිල්ලා හැරලා යනවා. සිකියුරිටි එකෙන් කියනවා මහත්තුරු ආවේ නැහැ. මහත්තුරු කෝ නැවත ආරම්භ කරන දවසක් පසුව දැනුම් දෙන්නම්. අපි දන්නේ නැහැ කවදා ආරම්භ කරයිද කියලා. ඒ ආයතනේ වහලා තියෙන තුරු වෙන්න බෑනේ. තේරුණා? අන්න අර ගෙදර දොර වසා දැමීමට මේක අන්න සමීප වෙනවා. අපි එක මෙහෙම ලිව්වොත් කෙටියෙන් සේවා යෝජක ඉන්ගේ නියමයන්ට අනුව සේවකයින් හැඩගසා ගැනීම සඳහා තාවකාලිකව ආයතනය වසා දැමීම තාවකාලිකව සේවය නතර කිරීම හෝ විශාල පිරිසකගේ රැකියාවන් එක්වර අත්හිටුවීම තමයි පිටමං කිරීම නැත්නම් දොර වසා දැමීම කියලා කියන්නේ. ඊළඟට vacated of post VOP VIP නෙවෙයි VOP VAP නේ WAP කියන වෙන අර්ථයක් නේ WAP wireless protocol application VIP කියන්නේ very important person මේ VOP vacated of post VOP VIP නෙවෙයි මේක ඒ කියන්නේ very important person නෙවෙයි VAP WAP නෙවෙයි wireless application protocol වෙබ් පහසුකම් නැත්නම් අපිට ජංගම දුරකථනයේ අන්තර්ජාල පහසුකම් ලබන්න බෑනේ. මේ කියන්නේ VOP vacated post. තේරුණාද? මේ කියන්නේ දැන් කිසියම් ආයතනයක කාර්මික ක්‍රියාවන් තුල නිරත වෙලා ඉන්නෝ නම් සේවකයෝ. ඒ ආයතනයේ පැවැත්මට ඒක බාධාවක්. ගනුදෙනු කරවන පව ආකර්ෂණය වෙන්නේ නැහැ. සැපයුම් කරන පව ණයට බහඬ සැපයන්නේ නැහැ. සැපයුම් කරුව ඈත් වෙනවා. ගනුදෙනු කරුව ඈත් වෙනවා. ව්‍යාපාරේ හුදකලා වෙනවනේ. තේරුණාද? දැන් මේ ඔක්කොටම මුල මොකද්ද? මේ සේවකයෝ අකුරට වැඩ කරනවා. එක කඩාකප්පල් කිරීම කරනවා. එක වැඩට ඇවිල්ලා වැඩ නොකර ඉන්නවා. තන ඇවිදලා සාකච්ඡා කර ඉන්නවා. එහෙම නැත්නම් පිකට් ගහනවා. නැත්නම් සංකේත වර්ධන නිතර කරනවා. තේරුණාද? එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ කාර්මික ක්‍රියාවන් තුල නියුක්ත සේවකයින් රැකියාව අතහැර ගියාසේ සලකනවා. අපි තුමු සංකේත වර්ධනයක් කළා කියලා. තේරුණාද? සමහරට අඛණ්ඩ වර්ධන පටන් ගත්ත කියනකො දවස් 2ක් 3ක් බැලුවා 4ක් බැලුවා 5ක් බැලුවා chance දුන්නා. නැවත සේවයට වාර්තා කරන්න අපි ඕගොල්ලන්ගේ ඉල්ලීම් සලකලා බලනවා කියලා කීප සැරයක් දැනුම් දුන්නා. ලිඛිතව දැනුම් දුන්නා. අහන්නේ. දැන් දිගටම වර්ධනය කරනවා. මොකද කරන්නේ? සේවය අතහැර ගියාසේ සලකුණු ලැබේ කියලා ඒගොල්ලන්ට ලිඛිතව දැනුම් දෙනවා. දැන් ලියුම් යවන දෙයක් නැහැ. කෙලින්ම ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දෙනවා. සේවය අතහැර ගියාසේ සලකුණු ලැබේ කියලා. තේරුණාද? එහෙම සලකලා තනිකර ඒගොල්ලන්ගේ රැකියාව අයිමි කරලා දානවා. දැන් එහෙම ක්‍රමවේද තියෙනවා. කම්කරු නීති රීති තිබුණත් සේවා යෝජකයන් ඉල්ලීම් කරනවා සේවයට වාර්තා කරන්න. ඕගොල්ලන්ගේ ඉල්ලීම් අපි සලකා බලන්න සූදානම්. එහෙම කියද්දිත් සේවයට වාර්තා කරන්න නැත්නම් ඒක සේවකයන්ගේ හිතාමතා රැකියාව මගහැරීමන්නේ. අන්න ඒ පොයින්ට් එක ඔස්සේ සේවා යෝජකයන්ට පුළුවන් සේවකයන්ට කෙටි දැනුම් දීමක් කරනවා සේවය අතහැර ගියාසේ සලකුණු ලැබේ කියලා. ඒගොල්ලොන්ගේ සේවය අවසන් කළා දානවා. එහෙමනම් සේවය
අතහැර ගියාසේ අතහැර ගියාසේ සලකා අතහැර ගියාසේ සලකා ආයතනයට හෝ රැකියාවට නැවත ප්‍රවේශවීමට ඉඩ ලබා නොදීමයි. සේව අතහැර ගියාසේ සලකලා දැනුම් දීමක් කරනවා. නැවත ඒගොල්ලන්ට පැරදෙන්න දෙන්නේ නැහැ. අපි හිතමු සිකියුරිටි ගාඩ් රූම් එකේ තේරෙනවද? මේන් ගේට් එකේ සිකියුරිටි ගාඩ් රූම් එකක් තියෙනවනේ. එතන ලිස්ට් එක තියෙනවා. අතහැර ගියාසේ සලකන්නේ 125 දෙනාද 125 දෙනාගේ නම් තියෙනවා. ඒ 125 දෙනා එක්කෙනෙකුටවත් ආයතන ඇතුළට දෙන්නේ නැහැ. කම්කර උසාවියේ නඩු දායි. නඩු දැම්මත් කමන්නේ වීක් පොයින්ට් එකක් තියෙනවා. ඒගොල්ලන්ට දැනුම් දුන්නා වාර්තා කරන්න ඉල්ලීම් සලකලා බලන්නම් කියලා. ආවේ නැහැ. ඒ නිසා අපි හිතනවා ඒගොල්ලෝ ආයතනයේ රැකියාව එපා. ඒගොල්ලෝ ආයතනයෙන් හැර ගියා. ඒ නිසායි අපි ඒගොල්ලෝ ඉවත් කරේ කිව්වොත් අනිවාර්යයෙන්ම ආයතනයට වාසිදායකයි. ඒ බලය පාවිච්චි කළේ පොයින්ට් එක පාවිච්චි කළා තමයි මේ වගේ සේවය අතහැර ගියාසේ සලකා ආයතනයට හෝ රැකියාවට නැවත එන්න අවස්ථාව ඉඩ දෙන්නේ නැහැ. නැවත ඇතුල් වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. පැහැදිලිනේ? තුන්වෙනි එක SHIFT shift production. ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදන මාරු කිරීම. නිෂ්පාදන මාරු කිරීම. මේ කියන්නේ අපි හිතමු යම් කාර්මික ක්‍රියාකාරකම් නිසා ආයතනයක නිෂ්පාදන කටයුතු ඇනහිටලා තියෙනවා. අපි හිතමු සබෝඩේජ් කඩා කප්පල් කිරීම. යන්ත්‍රවල කොටස් ගලවලා යන්ත්‍ර වලට හානි කරලා යන්ත්‍ර දැන් පණ ගන්නවන්න බෑ. ඕවරෝල් රිපෙයාර් එකක් කරන්න තියෙන නිසා සති ගාණක් යනකම් ආයතන නිෂ්පාදන කටයුතු නතර වෙලා තියෙනවා. එහෙම නැත්නම් සේවකව අඛණ්ඩ වර්ජනයක නියුක්ත වෙනවා. ටික දෙනයි සේවයට වාර්තා කරන්නේ. වැඩ කරගෙන යන්න ඕන බෑ. ඒ නිසා දැන් නිෂ්පාදනය කරගෙන යන්න බෑ. මොකද කරන්නේ? මේ එකාංශයක් වෙන්න පුළුවන්. නමුත් රටේ සමහර අංශවල, ඒ කියන්නේ ඒ ව්‍යාපාරයේ ශාඛාවල, සමහර අංශ හෝ ශාඛාවල. හරිද? සමහර අංශ හෝ ශාඛාවල එහෙම වර්ජිත තත්වයක් නැහැ. එහෙමනම් මේ ආයතනයේ නිෂ්පාදන කටයුත්තත් ඒ වර්ජනයක් නොමැති කාර්මික ක්‍රියාවන් රහිත අංශේ හෝ ශාඛාවට යොමු කරලා ඒ අංශෙන් ලබා ගන්නවා. එතකොට වෙළඳ පොළ සැපෙව්ව අපට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. අන්න වර්ජන තත්වයේ කාර්මික ක්‍රියාවන්ගේ අහිතකර බලපෑම අපට දැනෙන්නේ නැහැ එතකොට. මං කියන එක තේරෙනව නේද? අපි තුමු යම්කිසි ආයතනයක නිෂ්පාදන කම්හල් තුනක් තියෙනවා. එකක් කොළඹ, එකක් අනුරාධපුර, එකක් මාතර. එහෙම හිතන්න. කොළඹ, අනුරාධපුර, මාතර. දැන් මේ කොළඹ තමයි ලොකු ප්‍රශ්නේ තියෙන්නේ. මොකද හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොළඹ. හෙඩ් ඔෆිස් එකකට අනුබද්ධව එකම ප්‍රමිසස් එක, එකම කම්හල් පරිශ්‍රය තමයි මේ කර්මාන්තවල තියෙන්නේ. මේ කම්හලේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොනවද? අකුරට වැඩ කරනවා. කඩා කප්පල් කිරීම කරනවා. සංකේත වර්ජන කරනවා. පිකට් ගහනවා. අවසානයේ දින නියමයක් නැමැතුව අඛණ්ඩ වර්ජන කරනවා. එහෙමනම් නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියා. එහෙනම් මොකද කරන්නේ? අනුරාධපුරයේ හෝ මාතර තාම එහෙම තත්වයක් නැහැ. ඒ සේවකෝ නිදැල්ලේ වැඩ කරගෙන යනවා. එහෙනම් මේ කොළඹ කම්හලේ අමුද්‍රව්‍ය මාරු කරනවා කොහෙටද? මාතරටයි අනුරාධපුරයටයි. යවලා ඒ මාතර සහ අනුරාධපුර කම්හල් දෙකෙන් අවශ්‍ය නිෂ්පාදනය බිහි කරගන්නවා. බිහි කරගෙන මොකද කරන්නේ? වෙනද වගේම සුපුරුදු පරිදි තොගවැළඳුන්ට, ගැනුම්කරුවන්ට අනිවාර්යයෙන් මේ භාණ්ඩ අලෙවි කරනවා. එතකොට ව්‍යාපාරේ පවත්වාගෙන යන්න පුළුවන්. එකම වාසිය මොකද්ද? අර තැන් තැන් වලට ගෙන යන අතිරේක ප්‍රවාහන පිරිවැයක් දරන්න වෙනවා. අමුද්‍රව්‍ය ගෙනියන්න ඕනේ, නිවි භාණ්ඩ ගේන්න ඕනේ. ඒ අතිරේක ප්‍රවාහන පිරිවැය හැරුණම අර ගනුදෙනු කරුවන් ඉවත් වීම, සැපයුම් කරුවන් ඉවත් වීම, විකුණුම් පහළ යාම,
වෙළඳ පොළ කොටස පිරිහීම ඒ වගේ තදබල වාසි මගහැරෙනවා. තේරෙනවද? ඒතකොට අපි කියන්නේ අපි ඒ කියන්නේ ව්‍යාපාරේ පවතින්න පුළුවන්. ව්‍යාපාර සර්වයිව් වෙනවා. ඒක තේරෙනවද? ව්‍යාපාර ඇද නොවැටි නැත්නම් ව්‍යාපාර ලෝකයට අහිමි වෙන්නේ නැතුව ව්‍යාපාර ලෝකේ පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අපි මේ කියන්නේ කාර්මික ක්‍රියාවන් නැත්නම් වැඩ වර්ජිත අංශේ ඇන හිටින ලද නිෂ්පාදන කටයුතු ඇන හිටින ලද නිෂ්පාදන කටයුතු වර්ජන සිදු නොවන දේශීය හෝ අන්න එකත් මතක තියන්න එක්ක දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් දේශීය හෝ විදේශීය ශාඛාවක් නැත්තම් සෙක්ෂන් එකක් අංශය දෙකම හරි දෙකේම එකක් ලියන්න පුළුවන් විභාගයද තේරෙනවද දේශීය විදේශීය ශාඛාවක් කියලා ලියන්න පුළුවන් නැත්නම් දේශීය විදේශීය අංශයක් බ්‍රාන්ච් එකක් අංශයක් මගින් ඉටු කරවා ගනිමින් වෙළඳ පොළට අලෙවි කිරීමයි. එතකොට දැනෙන්නේ නැහැ. ගනුදෙනු කරෝ දන්නෙත් නැහැ මෙහෙම ප්‍රශ්නයක් කියලා. කොහොමද ඒගොල්ලන්ට අවශ්‍ය බහන්න දෙනවා. තොග වෙළඳුන්ට ඉල්ලුවම දෙනවා. කවුරුත් දන්නේ නැහැ. එකම දේ අර අතිරේක ප්‍රවාහන පිරිවැයක් යන විතරයි. නමුත් ඒක දරන්න පුළුවන් සම්පූර්ණ නිෂ්පාදනයේ නවත්තනට වඩා. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට ස්ට්‍රයික් රිප්ලේස්මන්ට් ඒ කියන්නේ වර්ජන ආවරණය දැන් කිසියම් ව්‍යාපාරයක මොහිතන ලෝක ඕනම රටක මේක පොදු සිද්ධාන්තයක් කිසියම් ව්‍යාපාරයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙනවනම් පිකට් එකක් යනවනම් අකුරට වැඩ කිරීමක් කරනවනම් සියලු ව්‍යාපාරයක ඉන්න සේවකයන් දහසක් නම් මේ දහසක් දෙනාම සම්බන්ධ වෙනවද නැහැ කොහෙවත් නැහැ තේරෙනවද අපි ඕගොල්ලෝ කියන්නේ ලොවෙත් නැහැ කියලා එහෙම තමයි ලොවෙත් නැහැ තමයි ඒකේ යම් පිරිසක් හරි ඉන්නවා අපි හිතමු සේවා ආයෝජකයන්ගේ හිතවතුන් පවුලේ ඥාතීන් ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ තේරෙනවද එන යම් පිරිසක් ඉන්නවා එහෙනම් මේ වර්ජන ආවරණය කියන්නේ වැඩ වර්ජනයේට යම් පිරිසක් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන පිරිසේ ශ්‍රමදායකත්වය ලැබෙන්නේ නැති නිසා නිෂ්පාදන කටයුතු යම් ප්‍රමාණයක් අඩාල වෙනවා. ඉලක්කගත නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. නමුත් වර්ජනය නොකරන සේවක පිරිසක් ඉන්නවනේ. දිගටම වැඩ කරන අය. ඒගොල්ලන්ට සමහරට පොඩි දිරිදීමනාවක් දීලා සමහරට රාත්‍රී වැඩමුළුවකුත් දානවා අතරේක ඕ ටයිම් එකකුත් දෙනවා. ඒතර අතිකාලත් ගෙවනවා. ආයතනෙ හොඳ කෑම වේලක් දෙනවා. ඒගොල්ලෝ මෝටිවේට් කරලා දිරිගන්වලා ඒගොල්ලෝ ලව් අර නිෂ්පාදන කටයුතු ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ එදා සීලුම සේවකයන් කර නිෂ්පාදන කටයුතු අද වර්ජනයේ නොකළ සේවකයන් ලවා යම් සුළු දිරිගැන්වීමක් දීම තුළින් ඒගොල්ලන් ඉෂ්ට කරගන්නවා. ඒත් මොකද වෙන්නේ? එහෙනම් වර්ජනය කළයි කියලා ආයතනෙට පාඩුවක් වෙන්නේ නැහැ. ඇනෝ ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබෙනවා. ගනුදෙනු කරු දිගටම රැඳෙනවා. තේරුණාද? ඒ වගේම තොග වෙලෙන්දු අනිවාර්යයෙන් අපිත් එක්ක ව්‍යාපාර කටයුතු කරනවා. ඒ නිසා සැපයුම් කර අපට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයනවා. සාමාන්‍ය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය බැලන්ස් කරගන්න පුළුවන්. ඒක තමයි වර්ජන ආවරණය. නැත්නම් වර්ජන
ආවරණය කිරීම කියලා කියන්නේ. එහෙමනම් වර්ජිත සේවකයින්ගෙන් අහිමිවන නිෂ්පාදිත වෘත්තීය ක්‍රියාමාර්ග වලට සම්බන්ධ නොවන සේවකයින් ලවා ඉටු කරවා ගැනීමයි හේති. ඉටු කරවා ගැනීම. ඊළඟට අවසන් එක තමයි mutual aid pact. මේක පැක් නෙවෙයි, හොඳේ PAC එක පැක් නෙවෙයි, PACT පැක් කියන්නේ. පැක් මේ කියන්නේ අන්‍යෝන්‍ය ආධාර වැඩසටහන් ක්‍රමය. අන්‍යෝන්‍ය ආධාර වැඩසටහන් ක්‍රමය mutual aid pact. මේ කියන්නේ දැන් අකුරට වැඩ කිරීම, සෙමින් වැඩ කිරීම, සංකේත වර්ජන, අකණ්ඩ වර්ජන වැනි වෘත්තීය ක්‍රියාමාර්ග නිසා නිෂ්පාදන කටයුතු අඩාල වෙනවා. නිෂ්පාදන කටයුතු ඇතැම් විට ඇන හිටිනවා. විකුණුම් අඩු වෙනවා. එක්කෝ විකුණුම් අහිමි වෙනවා. මේ නිසා ව්‍යාපාරයට කිසියම් ආදායම් ප්‍රමාණයක් අහිමි වෙනවා. එහෙනම් මේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ව්‍යාපාරයට අහිමි වන ආදායම එම කර්මාන්තේ, එකම කර්මාන්තේ අපි දැන් මොනවද? ගෑස් නිෂ්පාදනය කිරීම ගන්නකො. ගෑස් නිෂ්පාදනය කරන ගත්තොත් ඒ කියන්නේ ගෑස් කර්මාන්තයනේ. එහෙනම් දැන් මේ ගෑස් කර්මාන්තයට අයිති ගෑස් නිපදවන එක සමාගමක තමයි මේ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙලා ගෑස් නිෂ්පාදනය පහළ ගිහිල්ලා විකුණුම් සහ ලාභ අඩු වෙලා යන්නේ. හරිද? එතකොට ගෑස් කර්මාන්තයේ තව ගෑස් නිපදවන ආයතන තියෙනවනේ. ඒ ඔක්කොම එකම කර්මාන්තයයිනේ. තේරෙනවද? ඒ එකම කර්මාන්තය අතර තියෙනවනේ මිත්‍රශීලී නැත්තම් සුහදශීලී තරංකාරීත්වයන් තියෙන්නේ. ඒ නිසා වෘත්තීය ක්‍රියාමාර්ග මගින් ආදායම් අහිමි වුණාම, ආදායම් අඩු වුණාම ඒ කර්මාන්තයේ නියුතු සෙසු ව්‍යාපාර වෙතින්, තරඟකාරී ව්‍යාපාර වෙතින් ආධාර ලබාගෙන එම ආදායම ආවරණය කරගන්නවා. 100%ක්ම නැතත් යම් ප්‍රමාණයක්. තේරෙනවද? දැන් මිලියන දසදහසක ආදායමක් නැති වුණා නම් කර්මාන්තයේ සෙසු ලාභ ලබන වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ප්‍රශ්න නැති, තේරෙනවද? කාර්මික ආරවුල් නැති, කාර්මික සාමය ස්ථාවර කරගත්ත ගෑස් කර්මාන්තයේ නියුතු ඉතුරු සමාගම් වලින් අපි මූල්‍ය ආධාර ලබා ගන්නවා. ඒගොල්ලෝ අතිරික්ත ලාභ ලබනවා. ඒ ලැබුණම අර මිලියන 10 කියන අහිමි වෙච්ච ආදායම අඩු ගන්න මිලියන 8,000ක් 9,000ක් කල් ලැබුණොත් අන්න විශාල පාඩුවක අපි ආවරණය කරගත්ත වෙනවා. ඒක තමයි මේ අන්‍යෝන්‍ය ආධාර වැඩසටහන් ක්‍රමෙන් කියන්නේ. ඒතර ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට සර් ඒක එහෙම දෙයිද? එකම කර්මාන්තයේ ගෑස් කර්මාන්තයක මේගොල්ලෝ තරංකරුවනේ. එක ගෑස් කර්මාන්තයක කම්හලක මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ආදායම අහිමි වුණාම වෘත්තීය ක්‍රියාමාර්ග නැති, කාර්මික සාමය උදා වෙච්ච, නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙන සෙසු ගෑස් කර්මාන්ත උපයන ලාභයෙන් මේ නැති වෙච්ච ආදායම ආවරණය කරගන්න එහෙම ආධාරයක් දෙනවා. මොකද හේතුව අද මට වෙන දේ හෙට ඔබට වෙනවා. අද ගෑස් සමාගමට වෙච්ච දේ
අනිකුත් ගෑස් සමාවලට හෙට වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතුව ආධාර කරනවා. ඒකෙන් අර ප්‍රශ්නේ පුළුවන් තරම් 100%ක් නෙවෙයි හැකි පමණ निराකරණය කරගන්න සමතයකටපත් කරගන්න අවස්ථාව ලැබෙනවා. පැහැදිලිනේ? එහෙමනම් වෘත්තීය ක්‍රියාමාර්ග මත ආදායම් අහිමි වූ ව්‍යාපාරය විසින් කර්මාන්තය තුල කාර්මික සාමය ඉන්ඩස්ට්‍රියල් පීස් කාර්මික සාමය සහිතව ඒ කියන්නේ කාර්මික අරවුල් නැහැ වෘත්තීය ක්‍රියාමාර්ග නැහැ කාර්මික සාමය සහිතව හොඳින් ක්‍රියාත්මක වී ලාභ උපයන සෙසු ව්‍යාපාර වෙතින් මූල්‍ය ආධාර ලබා ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග මත ආදායම් අහිමි වූ ව්‍යාපාරයේ විසින් කර්මාන්තය තුල කාර්මික සාමය සහිතව හොඳින් ක්‍රියාත්මක වී ලාභ උපයන සෙසු ව්‍යාපාර වෙතින් මූල්‍ය ආධාර ලබා ගනිමින් එම අහිමි වූ ආදායම ආවරණය කර ගැනීමයි. පැහැදිලිනේ? ඕක තමයි අන්‍යෝන්‍ය ආධාර වැඩසටහන් ක්‍රමය කියලා කියන්නේ. තේරුණාද? mutual aid pact කියලා කියන්නේ. මේකේ සැක තියාගෙන මොකද සමහරවල් අහනවා මගෙන්. සැක තියාගන්න එපා. එහෙම කරනවා. මොකද අද මට වෙන දේ හෙට අනිකුත් ව්‍යාපාරිකයට වෙන්න පුළුවන්. ඒ නිසා පස්ස ගහන්නේ මොකද ව්‍යාපාරිකෝ අතර විශේෂයෙන්ම එකම කර්මාන්තේ ව්‍යාපාරිකෝ අතර තියෙනවා තරංගයක් තියෙනව නැතුව නෙවෙයි. තරංගෙ තිබුණට ඒක බොහොම මිත්‍රශීලී බොහොම සංවේදී තරංගයක් තියෙන. ඒ කියන්නේ මගේ අනිකුත් තරංගකාරී ව්‍යාපාරිකයම නැත්තරම නැති කරලා බුපයන් උත්සාහ කරන්නේ. මං එයාත් ඉන්න අතර එයාට වඩා මං ටිකක් උඩින් ඉන්න බලනවා. දැන් හිතන්න සිල්ලර වෙලෙන්සල් තියෙන දරුවනේ. ඔයලා ගම්බල සිල්ලර වෙලෙන්සල් 3-4ක්වත් තියෙනවනේ. ඒගොල්ලෝ අතර තරගයක් නැද්ද? ඒගොල්ලෝ කැමති නැද්ද? අනිකුත් සිල්ලර වෙලෙන්සල් 4ක් නා අනිකුත් 3ටම ගනුදෙනු කරන් නොගිහිල්ලා මගේ වෙලෙන්සල් විතරක් බඩු ගත යුතුයි කියලා මානසිකත්වයක් නැද්ද? තියෙනවා. නමුත් ඒත් අරගොල්ලෝ නැති කරන්න කැමති නෑ. ඒගොල්ලෝ කොත් මේ ඇවිල්ලා මගේ කඩේට මෙන්න අසවල් බඩු වල හිඟයක් තියෙනවා මට බැරි ටිකක් දෙන්න අපි දෙනවා. එහෙම ඒගොල්ලෝ මාරු කර ගන්නවනේ. තේරෙනවද? ඒ නිසා අන්‍යෝන්‍ය බොහොම සංවේදී මිත්‍රශීලී තරගයක් තියෙන. ආධාර කරනවා. තේරෙනවද? ඒ නිසා මේකේ ප්‍රශ්නේ මෙහෙම ආධාර අරගෙන ඒ කාර්මික ක්‍රියාවන් නිසා අහිමි වෙච්ච ආදායම කාර්මික ක්‍රියාවන්ගෙන් තොර කාර්මික සාමයේ හොඳින් පවතින ව්‍යාපාරවල ලබන ලාභයෙන් මුදල් ආධාර අරගෙන ආවරණය කරගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. හොඳයි. අපි අද පාඩම් පරිච්ඡේදය මගින් කළේ මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ 11 වන පාඩමයි. 11 වන පාඩම වන කාර්මික සම්බන්ධතා බලවත්ම සංකල්පයක් කියලා මම කියන්නේ. කාර්මික සම්බන්ධතා යටතේ අපි මූලික සංකල්ප ගණනාවක් කතා කරාද අවසන් පරිච්ඡේදයේ වශයෙන් අපි සාකච්ඡා කළේ කාර්මික ක්‍රියාවන්ට ගොදුරු වෙච්ච ව්‍යාපාරයක් විසින් ඒ කාර්මික ක්‍රියාවන්ගෙන් ඒ ව්‍යාපාරයට ඇතිවන ඍණාත්මක බලපෑම් සහ ඒ අහිමි වන ආදායම් ලාභ තේරෙන නිෂ්පාදනය ඒ වගේ
අවාසි මගහැර ගන්න ක්‍රියාමාර්ග. මොකද වෘත්තීය ක්‍රියාමාර්ග වශයෙන් වැඩ වර්ජනවල නියුක්ත වෙනවා නම් සේවකයෝ අකුරට වැඩ කරනවා නම් එක්ක වැඩට සේවයට වාර්තා කරලා සේවය පැහැර හරිනවා නම් සිටින් සේවයේ යෙදෙන්නේ නැත්නම් එහෙනම් නිෂ්පාදනය අහිමි වෙනවා. එහෙනම් ඒ අහිමි වෙන නිෂ්පාදනය කොහොමද තමන් නැවත ඇති කරගන්නේ? තමන්ට විකුණුම් අඩු වෙලා ලාභ නැත්නම් ආදායම් අඩු වෙලා යනවා. එහෙනම් ඒ අහිමි වෙන ආදායම කොහොමද ආවරණය කරගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවනේ. අන්න ඒකට විසඳුම් වශයෙන් තමයි අපි මේ ප්‍රධාන විසඳුම් කීපයක් කතා කරේ. එතකොට වැදගත්ම පාඩමක් තමයි මේ මානව සම්පත් කළමනාකරණේ කාර්මික සම්බන්ධතා සහ එයා ආර්ථික සංකල්ප. මේ පරිච්ඡේදයේ මේ පාඩමේ 11 වන පාඩමේ පරිච්ඡේද මම හිතන්නේ 5ක් විතර කතා කරා. ඒ සියල්ලම ඔබ හොඳින් විමසිලිමත් ලෙස පරිශීලනය කරන්න ඕනේ. එක පරිච්ඡේදයක් හරි මගහැරුණා නම් විශේෂ සාධාරණ හේතුවක් මත ඒක නැවත කොහොම හරි ඔබ පරිශීලනය කරලා සමස්ත 11 වන පාඩම හොඳට බුද්ධිමත්ව තේරුම් ගන්න. මොකද මේකෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙකටම අනිවාර්යයෙන්ම ප්‍රශ්න ලැබෙනවා කියලා මම කිව්වා. පැහැදිලිනේ? අපිට දැන් ඊළඟට කතා කරන්න ඉතුරුනේ මානව සම්පත් කළමනාකරණේ තවත් එක පාඩමක් විතරයි 12 වන පාඩම නැත අවසන් පාඩම. අපි ඒක ඊළඟ පාඩම් මේකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එම පාඩමින් නැවත හමු වෙන්න උත්සාහ කරමු.